හොඳයි දුවේ පුතේ. ලඝු ගණන කියන්නේ ඕලෙවල් විභාගයේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ අපිට සුවිශේෂී ගානක්. පිටක් දුවල පුතාලට මේ ලඝු ගණන ගැන පැහැදිලි අදහසක් නැතුව ඇති. ඒ වගේ දුවල පුතාලට ලඝු ගණන ගැන හිතන්න බොහොම සැහැල්ලු පියවර හතරක් මම පෙන්නලා දෙන්නයි මේ හදන්නේ. අපි ලඝු ගණනට හොඳින්ම ලෑස්ති වෙන්න ඕනේ පුතේ. හොඳ ප්‍රතිඵලයක් ලබන්න නම් ඕලෙවල් විභාගය ඇතුළේදී. අපි මෙන්න මේ වගේ ගානක් අරගනිමු. 8.234 ගුණ කිරීම 0.275 වර්ගය බෙදීම වර්ගමූල 21. මේ ඉරෙන් කියවෙන්නේ බෙදීම ඉරයට කියන්නේ බෙදෙන කෙනෙක් කියන අදහස. මම කිව්වා පුතේ පියවර 4ක් ඔස්සේ තමයි මේක සැහැල්ලුවෙන් අපි අඳුරගන්නේ කියලා. පළවෙනි පියවර. පළවෙනි පියවර මම මෙන්න මෙහෙම ලියනවා. LG 8.234 මම ලියලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි ලක්කමයි ධන 2 LG 0.275 ඍණ 2 LG 21. දැන් මම මේ පළවෙනි පියවර ලියුවේ කොහොමද කියලා පැහැදිලි කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. පුතේ පළවෙනි පියවර ලියන විදිහ හොඳින් මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ මම උඩින් පෙන්නලා තියෙන මේ රතුරේට කොටු කරලා තියෙන කොටු පහේ තියෙන දේවල් හොඳින් දැනගත්තාම ඒ ටික තමයි මම මෙතන මේ කළේ. මේ බලන්න. පද ඉදිරියට LG ලියයි. මම හැම පදයක් ඉස්සරහටම LG කියලා ලිව්වා. පද කියන්නේ අපිට මේ පේන පද තුන. එහෙනම් පද ඉදිරියට LG ලිව්වා. අපිට හම්බෙන වැඩි කිරීමේ ලකුණු අපි එකතු කිරීම කළා. මේ බලන්න. වැඩි කිරීමේ ලකුණක් තියෙනවා. මම හිතින් දෙයට එකතු කිරීමක් දැම්මා. අපිට හම්බෙන බෙදීමේ ලකුණු වලට අපි අඩු කිරීම දැම්මා. පුතේ බෙදීමේ ලකුණක් හැටියට තමයි අපිට පේන්නේ මේ ඉරක් ගහලා ඉරයට කියන එක. එයාට බෙදීමක්. ඒ හින්දා මම ඉර යට ඉන්න 21කට කලින් අඩු කිරීමක් දැම්මා. එහෙනම් ඉර යට ඉන්නේ වර්ගමූල ඇතුලේ 21. පුතේ වර්ගමූලයක් තියලාට අපි දෙකෙන් එක දාලායි LG දාන්න කියලා විතර තියෙන්නේ. 0.275 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. වර්ගයකදී අපි මම මෙතන පෙන්නලා තිනවා දෙක දාලා LG දාන එකයි අපි කරන්නේ. හොඳින් අඳුරගන්න මේ අවස්ථා දෙක. අපිට තියෙනවා 0.275 වර්ගය. ඉතින් බලන්න ලියලා තියෙන විදිහ දෙක දාලා LG ලියලා 0.275. මෙතන අපි වර්ගය අයින් කරලා තියෙනවා. ඒ වර්ග වලට අපි ඉස්සරහට දෙක දාලා තියෙනවා LG ගේ ඉස්සරහට. බලන්න මම 21ට ලියලා තියෙන විදිහ. 21 LG දාලා මම ලියලා තියෙනවා. හැබැයි වර්ගමූලය නෑ. පුතේ වර්ගමූලය වෙනුවටම දාලා තියෙන්නේ දෙකෙන් එක. මේ බලන්න එක මම පෙන්නලා තියෙන විදිය වර්ගමූල ලකුණක් තියෙනකොට දෙකෙන් එකයි LG කියලා ලියන්නේ. හොඳින් මෙන්න මේ ක්‍රියාකාරකම් පහ පාඩම් කරගෙන පුරුදු වෙලමින් ඕනෑම සංඛ්‍යාවක් ලඝු බවට පත් කරගන්න හොඳින් පුරුදු වෙන්න ඕනේ. පළවෙනි පියවර හැටියට. මම යනවා දෙවෙනි පියවරට. දෙවෙනි පියවරට පුතේ අපිට මෙන්න මේ පදවල පූර්ණාංශ කොටස සහ දශමාංශ කොටස අඳුර ගැනීමයි තියෙන්නේ. මම මෙතන පළවෙනි තරුවේ පෙන්නලා තියෙනවා එක් පූර්ණ සංඛ්‍යාවක් එක් දශම තිත ගෙන යයි කියලා. ඒ කියන්නේ අපිට හම්බෙලා තියෙන මෙන්න මේ පදවල අපි කිසිම වෙනසක් කළා නෑ පුතේ. අර වර්ග සහ වර්ගමූලය ඉස්සරහට දාපිට විතරයි අපි කරේ LG එකේ. මෙතන තියෙන ඉලක්කම ඒ විදිහටම මෙතන තියෙනවා. මෙතන තියෙන ඉලක්කම ඒ විදිහටම මෙතන තියෙනවා. මෙතන තියෙන ඉලක්කම ඒ විදිහටම මෙතන තියෙනවා.
අන්න ඒ පද පූර්ණාංශ කොටසයි දසමාංශ කොටසයි බවට පත් කරන්න තමයි දැන් අපිට තියෙන්නේ. මේ බලන්න. අපිට ලේසියෙන් පූර්ණාංශ කොටස හොයාගන්න පුළුවන්. එක් පූර්ණ සංඛ්‍යාවක් එක් දශමික ගෙනයයි කියලා. ඒ කියන්නේ එක් පූර්ණ සංඛ්‍යාවක්. පුතේ එක පූර්ණ සංඛ්‍යාවක් අපිට පේන්න ඕනේ. මම මේ ඉලක්කම ගමු 8.2.3.4. ඉලක්කම් ටික ගමු. ඒතර මේ සංඛ්‍යාවේ 8 කියන එක් පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් පුතේ අපිට මේ දශම තිතෙන් ඉස්සරහා පූර්ණ එක සංඛ්‍යාවක් පේනවා නම් මේ දශම තිත අපි කොහාටවත් ගෙනියන්නේ නැහැ. එතනමයි තියන්නේ. එතනම තියෙනවා කියන්නේ අපි යාට පූර්ණාංශය දාන්නේ 0.0 කියලා. කොහෙටවත් අරන් ගියේ නැහැ කියලා. අපි යමු මෙන්න මෙතන සංඛ්‍යාවට. එයාගේ දශම තිත පුතේ බිඳුව පිටුවැසෙන් තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක් හදාගන්න අපිට යන්න වෙනවා මේ දශම තිත අරගෙන මෙන්න මෙතෙන්ට. අපිට ඕනේ එක පූර්ණ සංඛ්‍යාවයි. නම් මෙතෙන්ට ගියාම එක පූර්ණ සංඛ්‍යාවක් හම්බ වුණා. එයා පුතේ අපි පිටිපැත්තට අරන් යන කියන්නේ දකුණු පැත්තට අරන් යනකොට අපි ඒකට පූර්ණාංශය දාන්නේ එක දාලා දකුණට ඉලක්කමේ පිටුපසට අරන් යනකොට මෙන්න මේ ඉර උඩින් පොඩි කැලක් ගහලා ව්‍යුති කියන වචනේ පුතාලා දැනට දන්නවා. ව්‍යුති බවට පත් කරගන්න ඕනේ. ව්‍යුති කියන්නේ ඉලක්කමේ පිටුපසට ගමන් කරා කියන එකයි. එකක් ගිය නිසා අපි එකයි කියලා දැම්මා. එහෙනම් පුතේ මම මේ පූර්ණාංශ පෙරෙන දේ මම කරගෙන යන්නේ මේ බලන්න මෙතන තියෙන්නේ 21. 21 දශමත තියෙන්නේ පුතේ පේන්නේ නැති ඕනෑම සංඛ්‍යාව දශමත තියෙන්නේ පිටිපැත්තට වෙන්න. එහෙමනම් මෙතන පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. හැබැයි පූර්ණාංශය ගන්නේ එක් පූර්ණ සංඛ්‍යාවකට හරිගස්ස ගන්න ඕනේ. එහෙනම් අපි මේක ගේන්න ඕනේ මේ දෙක සහ එක මැද්දට. එහෙනම් එකක් ඉස්සරහට ගෙනවා නම් පූර්ණාංශය අපි දාන්නේ 1.0 කියලා. මම ආයෙ පෙන්නනවා දශමිත වෙනස් කරන්න ඕනේ නෑ. මෙතනදී එක පූර්ණ සංඛ්‍යාවක් අපිට තියෙනවා 8 කියලා. එහෙනම් අපි දශමිත වෙනස් කරේ නැති ඉඳ බිඳුවක් දැම්මා. මෙතෙන්දී පුතේ අපිට දශමිත එක පූර්ණ සංඛ්‍යාවක් හොයාගන්න දකුණට නැත්නම් ඉලක්කමේ පිටුපස්සට අරන් යන්න වෙනවා. එහෙනම් අපිට ව්‍යුති එක දැම්ම එකක් ගිය නිසා. මෙතෙන්දී අපිට දශමිත ඇත්තටම ඉස්සරහට එකක් අරන් ඉන්න වෙනවා. පුතේ ඒ කියන්නේ අපි 1.0 කියලා දානවා. දැන් මම මේක දෙවෙනි පදපේලිය ලියුවොත් මට ලියන්න වෙන්නේ 0.0 කියලා. පුතේ දශමාංශය ලියන්න වෙනවා. අන්න අපි ලඝු වගුව බලන්න. දශමාංශය ලඝු වගුවෙන් බලන්නේ. පූර්ණාංශයට ලඝු වගුවක් ඕනේ නැහැ. මේ බලන්න. මට දැන් බලන්න වෙනවා 82යි 3යි 4යි කියන 8යි 2යි 3යි 4 කියන කෙනාගේ ලඝු වගේ. අපිට මේ දශමිත තියෙන දේ වැඩි හිතන්න එපා. මම මෙතන ලඝු වගුවට ගියොත් පුතේ මේ ලඝු වගුවේ පුතාලට පේනවා පුතාලගේ ඕනම ලඝු වගුව 10 11 12 13 14 විදිහට පල්ලෙහාට ඉලක්කම් පේලියක් එනවා. ඊට පුතේ පුතාලගේ ඕනම ලඝු වගුව බිඳුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් පේලියක් තියෙනවා. මධ්‍යන්තරය කියලා තව කොටසක් තියෙනවා 1 ඉඳලා 9 දක්වා ඉලක්කම් පේලියක් තියෙනවා. අපි සරලව අගය ගන්න විදිය බලමු. අපිට ගන්න තියෙන්නේ 8.2.3.4. අපිට පුතේ දශමිත තියෙන විදිය ගැන සලකන්න ඕනේ. අපි දැන් පූර්ණාංශය හදාගින්ද අපිට ඕනේ 82.3.4 ගන්න. එහෙනම් අපි 82 තියෙන තැනට ගියාම මෙහෙම යනකොට අපිට පේනවා 82 මෙතන තියෙනවා පළවෙනි පේලියේ. එහෙනම් පුතේ එයා කෙලින් බැලුවාම අපිට ඕනේ ඊළඟට තියෙන සංඛ්‍යාව 82.3. 3 බලන්න තුන්වෙනි සංඛ්‍යාව බලන්න උඩ පැත්තේ. මම මේ ඉතරේ දාලා තිනවා යට අතට. එහෙනම් පුතේ 82 කෙලින් බැලුවා 3 කෙලින් යටට බැලුවා අපිට පේනවා 9යි 1යි 5යි 4 කියන සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන්නේ. අපි 9යි 1යි 5යි 4 9යි 1යි 5යි 4 ගත්තොත් පුතේ තාම ඉවරනේ අපි සංඛ්‍යාව බලලා තව 4 කියලා කෙනෙකුත් ඉන්නවා. ඒ හින්දා මට ඒ කෙලින්ම 82 කෙලින්ම
අපි 4 කියන කෙනා බලන්නේ මධ්‍යන්තරයෙන්. එතන 2ක් ඉන්නවා. එහෙනම් පුතේ මෙයාගේ අන්තිමට අපි අන්නේ 2 එකතු කරනවා. ඒත් අපිට 4යි 2යි 6යි 5යි 1යි 9යි. එහෙනම් පුතේ 9යි 1යි 5යි 6 කියලා අපිට දශම කොටස හම්බ වෙනවා. අපි ඒක මෙන්න මෙතන දාන්න පුළුවන් 9යි 1යි 5යි 6 කියලා. මම මේක ලේ කටු වැඩ කොටසක්. මේක ඕන තැනක් කරන්න පුළුවන්. මේක විශේෂයෙන් පෙන්නන්න ඕනේ නෑ අපිට. අපිට ඊළඟට ධන ලකුණු තියෙනවා. මම ඒ ධන ලකුණු දානවා. පුතේ අපිට දැන් අපි මෙතනින් තමයි මේ පූර්ණාංශය අරන් තියෙන්නේ. නමුත් LG ඉස්සරහින් 2ක් තියෙනවා. මේ බලන්න. LG ඉස්සරහින් 2ක් තියෙනවා. අපි දෙවෙනි පියවරට 2 වැඩි කිරීම කියලා ගන්න LG ලියන්නේ නෑ. දැන් මට මෙතන දාන්නවා 2 ගුණ කිරීම. ව්‍යුති එක ගත්තේ අපි දශම 2ක්. අපේ ඉලක්කමේ පිටුපසට යවපු හින්දා. එහෙමනම් අපිට දැන් බලන්න වෙන්නේ 27 5. පුතේ අපි සුපුරුදු විදිහටම අපේ පළවෙනි පේළියේ 27 කියලා යන්න ඕනේ. 27 5 කියන්නේ උඩින් බලන ඉලක්කම. දැන් පුතේ 27 5ක ඉන්නේ 4යි 3යි 9යි 3. අපිට තේරෙන්නේ හායි ඉලක්කම් නැති දෙකතු කරන්න කෙනෙක් බලන දෙයක් නැහැ. එහෙනම් අපි උත්තරේ ගන්නවා 27 5 4යි 3යි 9යි 3. 4යි 3යි 9යි 3. මෙතන පුතේ අපිට ඍණ කෙනෙක් ඉන්නේ. අපිට දෙකෙන් එක අර වගේම මේ බලන්න LG දෙකෙන් එකයි LG දෙක ඊළඟ පියවරට කියන්නේ දෙකෙන් එක වැඩි කිරීම. නම් දෙකෙන් එක වැඩි කිරීම 1.0 පුතේ අපිට මෙතන ඉලක්කම් දෙකයි දෙන්නේ 21. අපිට ඕනෑම වෙලාවක ලඝු වගුව බලන්න ඉලක්කම් ගන්නවා අපි පිටිපස්සෙන් බිංදු දා ගන්න පුළුවන්. එහෙනම් අපිට 21 බිංදුව බැලුවා නම් හරි. අපි බලනවා පළවෙනි පේළියේ 21 බිංදුව තියෙන ඉස්සරහා පුතේ එහෙනම් අපිට තියෙනවා 3යි 2යි 2යි 2 කියලා උත්තරයක්. 3යි 2යි 2යි 2. පුතාලට මම මේ ලඝු වගුව පාවිච්චි කරන විදිහ ලඝු පොත ඇතුලේ මේ වීඩියෝ ඇතුලේදී ආයෙත් පෙන්නන්න. හොඳයි. දැන් අපි දෙවෙනි පියවර ඉවර කළා. නම් පුතාලා මතකම තියාගන්න ඕනේ තමයි දෙවෙනි පියවරට කොටස් දෙකක් තියෙනවා හැම පදයකටම පූර්ණාංශ කොටස හා දශමාංශ කොටස. පූර්ණාංශ කොටස අපි ගන්නෙ එක් පූර්ණ සංඛ්‍යාවක් වෙනකල් දශමිත එහා මෙහා කරලා ඒ ගෙනියන ප්‍රමාණය වෙනස් කළ ස්ථාන ගන්න තමයි අපි පූර්ණාංශයට තියෙන්නේ. මෙතෙන්දී පුතේ වෙනස් කරපු ස්ථාන ගන්නක් නැති හින්දා බිඳුව දැම්මා. මෙතෙන්දී අපි වෙනස් කළා එකක් පිටුපසට ඒ හින්දා අපි ව්‍යුති එක දැම්මා. මෙතෙන්දී අපි වෙනස් කළා එකක් ඉස්සරහට ඒ හින්දා අපි 1.0 කියලා දැම්මා. හොඳයි. අපි දෙවෙනි පියවරෙන් පස්සේ පුතේ තුන්වෙනි පියවර සුළු කිරීමේ පියවරට යනවා. අපිට වෙනවා මේ බිඳුවේසම 9යි 1යි 5යි 6 කියන කෙනාගේ සුළු කරන්න දෙයක් නැහැ. හැබැයි පුතේ අපිට පේනවා ව්‍යුති 1යිසම 4යි 3යි 9යි 3 වැඩි කරන්න තියෙනවා දෙකෙන්. අපි සාමාන්‍ය දේ වැඩි කරමු. දෙවරක් 3 6යි. දෙවරක් 9 18න් 8 දානවා එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි 1යි 7යි. දෙවරක් 4 8යි. දෙවරක් 1 2යි. පුතේ මතක තියාගන්න මේ ව්‍යුති කියන තේරුම තමයි මේ එක කියන කෙනා විතරක් ඍණ කෙනෙක් කියන එක. එහෙනම් පුතේ දෙවරක් 1 2යි කියලා එන්නේ ඍණ දෙකක්. අපි මේ ඍණ දාන්නේ සාමාන්‍යයෙන් අපිට ඉස්සරහට දැම්මට ව්‍යුති වලට දාන්නේ ඒ සංඛ්‍යාව උඩින් ඒකේ තේරුම තමයි මේ දෙක කියන කෙනා විතරයි ඍණ දශම කොටස ඍණ නෙවෙයි කියන එකයි. හොඳයි. අපි මෙතන සුළු කිරීමක් තියෙනවා බලමු. පුතේ දෙකෙන් එකෙන් වැඩි කරනවා කියන්නේ 1.3යි 2යි 2යි 2. අපි දෙකෙන් බෙදනවා කියන එකයි. දෙකෙන් එකෙන් වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එකයි. එහෙනම් පැහැදිලි එකට නෑ බිඳුවයි දශම 13ට දෙවරක් 6 12යි ඉතුරුයි 1ක් දෙවරක් 6යි දෙකට 1යි 1යි. එහෙනම් පුතේ අපිට ඒකට තියෙනවා බිඳුවේසම 6යි 6යි 1යි 1. දැන් අපි මුළු සංඛ්‍යාව බැලුවොත් 0.9යි 1යි 5යි 6ට එකතු වෙන්න ඕනේ. මේ වෙනුවට අපිට තියෙනවා ව්‍යුති 2.8යි 7යි 8යි 6 ඍණ 0.6යි 6යි 1යි 1. නම් මේ සංඛ්‍යා දෙක එකතු වෙලා ඒකෙන් මෙන්න මේවා අඩු වෙන්නයි තියෙන්නේ. එහෙනම් 0.9යි 1යි 5යි 6යි
වියුති 2.876 එකතු වෙන්න ඕනේ. 6යි 6 12න් 2 දානවා එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 5යි 14න් 4 දානවා එකක් ඉතුරුයි. 7යි 1යි 8යි 1යි 9යි 9යි 8යි 14න් 4 දානවා එකක් ඉතුරුයි. පුතේ හොඳින් බලන්න මේ එක ධන එකක්. මෙතන ධන එකක් තියෙනවා. මෙතන පුතේ වියුති දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඍණ දෙකක්. ඍණ දෙක හා ධන එක ගලපුවාම අපිට පේනවා ඍණ ගොඩෙන් එකක් ඉතුරුයි කියලා. අපි දැන් මෙන්න මේ ආව ඍණ වියුති 1.794.2 කියන කෙනාගෙන් පුතේ අඩු කරමු 0.661 කියලා. දෙකෙන් එකක් 1යි, හතරෙන් එකක් 3යි, 9න් 6ක් 3යි, 7න් 6ක් 1යි. පුතේ බලන්න. මෙතන පැහැදිලි බිඳුවක් තියෙන්නේ. පුතේ මෙතන තියෙන්නේ ඍණ එකක්. අපි දන්නවා වියුති කියන්නේ ඍණ කියලා. නම් පුතේ උත්තරේ වියුති 1යි. නැත්නම් අන්තිම උත්තරයක් කියලා තියෙනවා සුළු කිරීමට වියුති 1.1331 කියලා. පුතේ අපි මෙන්න මේ තුන්වෙනි උත්තරේ අන්තිමට ආව තුන්වෙනි පියවරේ උත්තරේ අරගෙන අපි හතරවෙනි පියවරට යනවා. එයා තමයි ප්‍රතිලඝු සෙවීමේ පියවර. අපි මෙන්න මේ උත්තරේ පටන් ගන්නෙ ඇන්ටිලොක් කියලා දාලා. වියුති 1.1331 කියලා දාලා. හොඳින් බලන්න. පුතේ අපි ප්‍රතිලඝු බලන්නේ මෙන්න මේ දශමයෙන් පස්සේ තියෙන ඉලක්කමට විතරයි. ප්‍රතිලඝු සොයන්නේ දශම කොටසේය. පැහැදිලි මම ඉලක්ක ගහලා තියෙනවා. දශම කොටසේය. එහෙනම් පුතේ 1.331 කියන කෙනා පුතේ අපි ලඝු වගුවේ බලන්න ඕනේ. හොඳින් ලඝු වගුව දිහා බලන්න. අපි කලින් ලඝු බැලුවේ මේ එළියේ තියෙන ඉලක්කම් ගලපලා ඇතුලේ කවුද බැලුවා පුතේ. ප්‍රතිලඝු වලදී අපි ඇතුලේ ඉලක්කම හොයාගෙන තමයි එළියේ කවුද කියලා උත්තරේට යන්නේ. උනම් මෙතන අපිට හොයන්න තියෙන්නේ 1.331. නමුත් පුතේ ලඝු වගුවේ 1.331 නෑ. අපිට තියෙන්නේ 1.335. එයා විශාලයි. එහෙනම් එයාට වඩා කුඩා කෙනා ඉන්නේ 1.3.3. එහෙනම් අපිට පුතේ 1.331 වෙනුවට ගන්න වෙන්නේ 1.3.3. හේතුව අපි ළඟම කුඩා කෙනාවයි ගන්න ඕනේ. එහෙනම් එයා ඉන්නේ අපිට වෙනවා 13.5. 13.5. ඊළඟට බලන්න. අපිට පේනවා අපිට ගණිතයේ 1.331. හැබැයි 1.3.3 තමයි ඉන්නේ. එහෙනම් පුතේ අපිට පිටියක් ගන්න 11යි 11න් 3 8යි 2යි 28ක් පුතේ අඩුයි. අපි අන්නේ 28 හොයන්නේ මධ්‍ය අන්තරයේ. මධ්‍ය අන්තරයේ තියෙන්නේ 26 සහ 29. එහෙනම් 28 ළඟම කෙනා 29 ආන්නේ 9. එහෙනම් පුතේ මේ උත්තරේ අරගෙන 9කුත් ඇතුළු කරන්න ඕනේ. දැන් මෙන්න මෙයාගේ දශම සංඛ්‍යාව තියෙන විදිය. හොඳින් මතක තියාගන්න පුතේ ඕනෑම ප්‍රතිලඝු ගානකදී අපිට එන උත්තරේ දශම තිත තියන්නේ පළවෙනි සංඛ්‍යා දෙක මැදින්. ඒක හේතුව තමයි මෙන්න මේ පළවෙනි තීරුවේ මැද හැම සංඛ්‍යාවකම දශම තියෙනවා කියලා මතක තියාගන්න. තොර ලේසි. දැන් අපි මෙන්න මේ දශම තිත මෙන්න මේ තියෙන පූර්ණාංශයට අනුව වෙනස් කරන්න ඕනේ. මෙතන තියෙන වියුති එකක්. වියුති එකක් තියෙනලාට පුතේ අපි පූර්ණාංශය ඉස්සරහට අරන් යන්න ඕනේ. මෙතන එකක් තියෙන හින්දා එකක්ම අරන් ගියා. එහෙනම් අපිට උත්තරයක් හම් වෙනවා 0.135 කියලා. පුතන්ට මෙන්න මේ පූර්ණාංශය අනුව දශමිත ගෙනියන එක මතක තියෙන්න මම මෙන්න මෙහෙම පෙන්නන්නම්. අපිට පුතේ 1 2 වගේ සංඛ්‍යා තියෙනවා නම් දශමතිත අපි අරන් යන්න ඕනේ දකුණට. වියුති 1 වියුති 2 වගේ පූර්ණාංශ තියෙනකොට පුතේ අපි දශමත අරන් යන්න ඕනේ වමට. අපිට පූර්ණාංශය බිඳුව නම් දශමිත අපි කොහාටවත් අරන් යන්න නැතුව මෙන්න මේ පළවෙනි සංඛ්‍යා දෙක මැද එහෙම්මම තියන්න ඕනේ බිඳුව තියෙන ලාට. මෙන්න මේ විදිහට පුතේ පළවෙනි පියවර කොටස් පහක් මතක තියාගන්න තියෙනවා. දෙවෙනි පියවර පූර්ණාංශය හා දශමාංශය ගන්න විදිහ තියෙනවා. තුන්වෙනි පියවර සුළු කිරීම අඳුර ගන්න තියෙනවා. ඒ අන්තිම උත්තරේ ප්‍රතිලඝු වලට අරගෙන ඇවිල්ලා
පුතේ ප්‍රතිලඝු බැලීම දක්වා ඉතා හොඳින් දශම ගණන ඇතුලේ තමන්ගේ වැඩ කොටස කරන්න අඳුර ගන්න ඕනේ. හොඳයි දුව පුතේ. දෙවැනි පියවරේ එන පූර්ණාංශය හා දශමාංශය සෙවීම තව ටිකක් මම පැහැදිලි කරන්නම්. අපිට 254.2 තියෙනවා කියලා හිතමු. එහෙනම් අපිට පූර්ණාංශයත් දශමාංශයත් දෙවැනි පියවරේ හොයන්න ඕනේ. අපි දන්නවා පූර්ණාංශය වෙන්නේ දශමතිත වෙනස් කිරීමෙන් කියලා. ඒ දශමතිත අපිට ගේන්න ඕනේ එක පූර්ණ සංඛ්‍යාවක් වෙනකල්. ඒ කියන්නේ දෙක තමයි පූර්ණ සංඛ්‍යාව විදිහට ඉතුරු වෙන්න ඕනේ. එහෙනම් මට ගේන්න වෙනවා 1යි 2. මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ ඔය දෙකක් ඉස්සරහට ආවා. ඒ කියන්නේ පුතේ මගේ පූර්ණාංශය 2යි දශම. දැන් මම බලන්නේ ලඝු වගුවේ. මම නියම ලඝු වගුව මෙතෙන්ට අරගෙන තියෙනවා. පුතේ මට ලඝු වගුවෙන් බලන්න වෙන්නේ 25/4 මේ බලන්න අපි ආව බලන විදිය. අපි පළවෙනි තීරුව කියමු මෙන්න මේ තීරුව බලන්න. ඒ තීරුවේ 25ට අපිට තියන්න වෙනවා මෙන්න මේ 25. පුතාට මෙතන 25 පේනවා. ඒතර 25/4 ගන්න පුතේ අපි උඩින් අපිට වෙනවා 4.48. එහෙනම් අපි පැත්තකින් ලියාගත්තොත් 4.48. හැබැයි පුතේ අපිට 2 කියන කෙනාවත් ගන්න වෙනවා. ඒ කියන්නේ ඒ කෙලින්ම අපි මධ්‍යන්තරයේ 2 කෙලින් ඉන්න කෙනා ගන්න වෙනවා. පිටින් තමයි ඇතුළ ගන්න මේ අගේ බලද්දි 3 තියෙනවා. එහෙනම් පුතේ මේකට 3ක් එකතු කරන්න තියෙනවා. ඒතර අපිට හම් වෙනවා 8 9 10 11 එක දානවා එකක් එකතු වෙයි 4 1යි 5යි 0.4යි. එහෙනම් පුතේ අපි උත්තරේ හැටියට දාන්නේ අපි 2 පූර්ණාංශ ගණන් තියෙනවා 4.5 කියලා. හොඳයි. මොකද දෙවෙනි ගානට අරන් තියෙනවා අපේ පූර්ණාංශය හා දශමාංශය සොයන්න 7. පුතේ 7 කියන ඉලක්කම ගත්තොත් බැලූ බැලමට දශමතිත පේන්නේ නැහැ. හැබැයි අපි හොඳින් මතක තියාගන්න ඕනෑම දශමතිත පේන්නේ නැති සංඛ්‍යාවක දශමතිත අන්තිමට තියෙනවා කියලා හිතන්නේ. එහෙනම් පුතේ අපි දශමතිත එතනින් තියාගත්තොත් පේනවා පූර්ණ සංඛ්‍යා එකක් දැනටමත් ඉන්නවා. එහෙනම් මේකේ දශමතිත වෙනස් කරන්න බෑ. අපිට බලන්න මම මීට කලිනුත් කිව්වා අඩුපාඩු තියෙනවා නම් පුතේ අපිට බිංදු දා ගන්න පුළුවන්. එහෙනම් අපිට වෙනවා පූර්ණාංශය වෙනස් කරන්න ඕනේ නැත්නම් පූර්ණාංශ දශමතිත වෙනස් කරන්න ඕනේ නැති හින්දා පූර්ණාංශයට මම 0.0 කියලා තියෙනවා. පුතේ මට ලඝුවගේ බලන්න වෙන්නේ 70.0. මේ බලන් ගියාම අපේ අන්තිමට පේන්නේ 54 නම් 70 ඉන්නේ පුතේ මෙහා පැත්තේ. දැන් අපි 70 කෙලින් තිබ්බොත් අපිට පේනවා 70.0 කියන්නේ පළවෙනි පේළිය. කියන්නේ 84.51 කියලා අපිට උත්තරේ පේනවා. අපිට තුන්වෙනි ඉලක්කමක් නැතිඳ පුතේ මධ්‍යන්තරයට යන්න ඕනේ 81.54 කියලා උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි සංඛ්‍යාවට තෝරගෙන තියෙනවා 534. පුතේ 534 කිව්වහම අපිට දශමිතක් පේන්නේ නැහැ. හැබැයි අපි දැන් දන්නවා දශමිත අන්තිමට තියෙන්නේ. හැබැයි පුතේ සංඛ්‍යා 3ක් අපිට තියන්න බෑ. එක පූර්ණ සංඛ්‍යාවයි. ඒවලින් නම් අපිට ඉස්සරහට ගේන්න වෙනවා 2ක්. එහෙනම් අපි 2ක් ඉස්සරහට ගනවා පූර්ණාංශය 2.0. පුතේ බලන්න වෙන්නේ 53.4. අපි යමු ලඝුවකට 53. පුතේ 53 ඉන්නවා මේ පරණ මෙතන යටින් 53 අපිට 4 ගන්න වෙලා තියෙන්නේ. දැන් 4 කෙලින් ඉන්නේ. අපිට වෙනවා 7යි 2යි 7යි 5. එහෙනම් අපි උත්තරේ 7යි 2යි 7යි 5 කියලා දානවා. හොඳයි. අන්තිම 4 වෙනි පූර්ණ දශමාංශ වීමට පුතේ පේනවා අපිට 0.0.07යට මම අරගෙන තියෙන්නේ. මට මේකෙදි පූර්ණ සංඛ්‍යාවක් හොයාගන්න. මෙහෙම ඉස්සරහ පැත්තට මේ සංඛ්‍යාව පිටිපැත්තට යන්න වෙලා තියෙනවා. මේ හැමතැනදී අපි ගියේ ඉස්සරහට. එහෙනම් පුතේ පිටිපැත්තට යනකොට මට 1යි 2යි 3ක් ගියාම තමයි එක පූර්ණ සංඛ්‍යාවක් හම්බෙන්නේ. එහෙමනම් මම 3ක් පිටිපැත්තට ගිහින් මම 3ක් ගියා පිටිපැත්තට. හැබැයි පිටිපැත්තෙන් පුතේ ව්‍යුති දාන්න වෙනවා. ව්‍යුති 3.0. දැන් බලන්න අපිට හැදලා තියෙන 78. තව බිඳුවක් දාගන්න මදි නිසා. එහෙනම් 78 බිඳුව බලන්න වෙන්නේ. අපි යමු ලඝුවකට. මෙහෙම බලයි යද්දී අපිට පේනවා 78.
එතන අපිට හම්බ වෙනවා. අපි ඒකෙන් අටුවට තිබ්බත් පුතේ 78.89.21 කියලා අපිට පේනවා. අපි ඒ අගේ ගන්නවා. 89.21. මෙන්න මේ විදිහට අපිට ඉලක්කම් 3ක් තියෙන වෙලාවල් වලදී පුතේ අපි මධ්‍යන්තරයට යන්නේ නැතුව අගේ ගන්නත් ඉලක්කම් අඩු නම් බිංදු දාගෙන අගේ සොයා ගන්නත් පුතේ අපේ හොයන සංඛ්‍යාවේ 4 වෙනි ඉලක්කමක් තියෙනවා නම් මධ්‍යන්තරයෙන් යා හොයලා එකට එකතු කරගන්න පුරුදු වෙමින් පූර්ණාංශ සහ දශමාංශය සෙවීම දෙවෙනි පියවරට හොඳින් පුරුදු වෙන්න ඕනේ. තුන්වෙනි පියවර යටතේ පුතේ අපිට හම්බ වෙනවා විවෘත සුළු කිරීම අඳුර ගන්න. අපි විවෘත සුළු කිරීම වැඩිදුරටත් අඳුර ගමු. අපිට එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම කියන ක්‍රියාකාරකම් 4ම දැනගන්න වෙනවා. අපි ඉස්සරම එකතු කිරීම බලමු. සාමාන්‍ය විදිහටම 5යි 4යි 9යි 7යි 1යි 8යි 4යි 2යි 6යි 8යි 5යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. ඒ එක පුතේ ධන එකක්. අපිට පේනවා මෙතන ව්‍යුති එකයි කියන්නේ ඍණ එකක්. මෙතනක් තියෙනවා ව්‍යුති එකයි කියලා ඍණ එකක්. ඒ දෙන්නා එකතු වුණාම ව්‍යුති දෙකයි. කියන්නේ ඍණ දෙකයි. එහෙනම් පුතේ ඍණ දෙකයි මේ ධන එකයි කරපුවාම අපිට පේනවා ඍණ ගොඩෙන් එක්කෙනෙක් ඉතුරු වෙන කියන්නේ ව්‍යුති එකයි කියලා උත්තරය අපිට හම්බ වෙනවා. අපිට ඔයිට වඩා වෙනසක් එකතු කිරීම වල වෙන්නේ නැහැ. මතක තියාගන්න තියෙන්නේ මේ ධන පැත්තේ. ඒ කියන්නේ ව්‍යුති නැති පැත්තේ ඉඳන් එන කෙනා ධන කෙනෙක්. එයාව හරියට මේ ඉස්සරහා තියෙන ව්‍යුතිත් එක ගලපන්න ඕන කියන එකයි. හැබැයි ව්‍යුති අඩු කිරීමේදී පුතේ ආකාර 4ක් මතක තියාගන්න ඕනේ. ගාන ගැටලුකාරී වෙනවා කියන්නේ මෙන්න මේ ආකාර නියම විදිහට නොදැන හිටියාම. මේ බලන්න. අපි සාමාන්‍ය විදිහට අඩු කරනවා. 3න් 1ක් 2යි. 7න් 4ක් 3යි. 5න් 2ක් 3යි. පුතේ මෙතන ව්‍යුති එකයි කියන්නේ ඍණ එකක්. මෙතනත් මේ දින ඍණ එකක්. එහෙනම් මෙතනත් ඍණ එකක් තියෙනවා. මෙතනත් ඍණ එකක් තියෙනවා. ඒ කියන්නේ ඍණ ඒවා දෙකක් තිබුණොත් පුතේ ඍණ දෙකක් වෙනවා. එහෙනම් අපිට හම්බ වෙනවා ව්‍යුති දෙකයි කියලායි දාන්නේ. අපි ඍණ දෙකයි කියලා දාන්නේ නැහැ. මෙතන හොඳින් බලන්න. අපි සාමාන්‍ය විදිහට ඒකත් අඩු කරනවා. 3න් 1ක් 2යි. 7න් 4ක් 3යි. 5න් 2ක් 3යි. ඉතින් මෙතන හොඳින් බලන්න ව්‍යුති කෙනෙක්ව තමයි අඩු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඍණයි ලකුණු දෙකක් ළඟ ළඟ ඇවිල්ලා. මම හිතේ රවුන්ඩ් කළා. ඍණයි ධන වෙනවා. එහෙනම් මේ යට ඉන්න කෙනා ඉබේම ධන වෙනවා පුතේ. ව්‍යුති කෙනෙක් අඩු කරන්න ආවොත් ධන වෙනවා. මෙතෙන්දී එහෙම දෙයක් වුණේ නැහැ. මෙතන ඉතියේ අඩු කිරීම එකක්. මෙතන ඉන්නේ අඩු කිරීම ව්‍යුතියක්. ඒ වෙලාවට තමයි මේ ධන වීම සිද්ධ වෙන්නේ. එහෙනම් උඩ තියෙන්නේ ව්‍යුති එකක්. යට තියෙන්නේ පුතේ ධන එකක් බවට පත් වුණා යා. එහෙනම් ධන ඒකෝයි ව්‍යුති ඒකෝයි ආවම උත්තරේ බිඳුව වෙනවා ධනයි ඍණයි කරපුවා. පුතේ මෙන්න මේ අඩු කිරීම හොඳින් බලන්න. අපි සාමාන්‍ය විදිහට පටන් ගන්න. 7න් 3ක් 4යි. 4න් 2ක් 2යි. 2න් 5ක් අඩු කරන්න මදි හින්දා පුතේ සාමාන්‍ය ගානකදී අපි මෙහා පැත්තෙන් ගන්නවන එක. හැබැයි මෙතෙන්දී එහෙම ගන්න බෑ ව්‍යුති තියෙනකොට. මේ පැත්තේ තියෙන ධන ගොඩක් මේ පැත්තේ තියෙන ඍණ ගොඩක් හින්දා. ඒ වගේ වෙලාවට පුතේ අපි මෙන්න මේ ඉස්සරහට පූර්ණ සංඛ්‍යා එකක් ඇතුල් කරන්න ඕනේ. එතකොට අපිට හම් වෙනවා 12 12න් 5ක් 7යි කියලා දාන්න පුළුවන්. මෙතෙන්ට පූර්ණ එකක් ඇතුළු කරනකොට අපිට ව්‍යුති වලටත් අනිවාර්යයෙන්ම ව්‍යුති එකක් ඇතුල් කරන්න ඕනේ. පූර්ණ සංඛ්‍යා මදින්ද පූර්ණ සංඛ්‍යා පැත්තට අපි පූර්ණ එකක් ඇතුල් කරා. දැන් පුතේ මේ පැත්තට ව්‍යුති එකක් ඇතුල් කරන්න ඕනේ. ඒතර පැහැදිලි මෙතන ඍණ එකයි කියන්නේ මෙතනත් ඍණ එකක්. අපි ඇතුල් කරපු ඍණ එකයි ඔක්කොම ඍණ ඒවා තුනක් තියෙනවා නම් පුතේ අපිට හම් වෙනවා ව්‍යුති 3යි කියලා උත්තරය. අන්තිම අඩු කිරීමේ හැඩය බලන්න. එතන කිසිම ව්‍යුති ගානක් පේන්නේ නැහැ බැලුව බැලමට.
අපි අඩු කරන්න පටන් ගමු. 7න් 3ක් 4යි. 4න් 2ක් 2යි. දෙකෙන් 5ක් අඩු කරන්න බෑ. අපිට මේ පැත්තෙන් ගන්න වෙනවා. හැබැයි පේනවා අතන බිඳුවක් තියෙනවා නම් ඒත් ගන්න කෙනෙක් නැහැ. අන්න ඒ වගේ වෙලාවකට පුතේ අපි මෙයාට පූර්ණ එකක් ඇතුල් කරන්න පුළුවන්. ඒක හිතෙන් කරන්නේ පූර්ණ එකක්. දැන් 12න් 5ක් 7යි. පුතේ පූර්ණ එකක් මේ පැත්තට ඇතුල් කළා නම් අපි ව්‍යුති පැත්තට ව්‍යුති එකක් ඇතුල් කරනවා. එහෙනම් අපිට වෙනවා මෙතන ඍණ 1යි මෙතන පුතේ ඍණ 1යි අපිට හම් වෙනවා ව්‍යුති 2යි කියලා උත්තරය. මෙන්න මේ විශේෂ අවස්ථා දෙක හොඳින් මතක තියාගන්න අඩු කිරීමක් ආව වෙලාවක කරන්න. අපි ගුණ කිරීමක් දිහාට එමු. ගුණ කිරීමෙත් විශේෂ දෙයක් නෑ පුතේ. අපි ගුණ කරගෙන යනවා සාමාන්‍ය විදිහට දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. දෙවරක්කට 16න් 6 දානවා පුතේ එකක් ඉතුරුයි. ඒතර බලන්න මම මෙතන වැඩි කරනවා දෙවරක් එක මේක ව්‍යුති එකක් ඒ කියන්නේ ඍණ එකක් අපිට හම් වෙනවා ඍණ 2යි කියලා. එතකොට මෙතන ඉන්නේ පුතේ එහා පැත්තෙන් ආව ධන එක. ඒතර අපිට මෙතන එන මම මෙතන බලක් කළොත් මෙතන ඉන්නේ ව්‍යුති දෙකක් ගුණ වුණා. එයා මෙයත් එක්ක කරපුවාම පුතේ අපිට පේනවා ආයෙත් මෙතන ඉන්නේ ව්‍යුති එකක් කියලා. ගුණ කරන වෙලාව විශේෂ අවස්ථා නැහැ. ව්‍යුති බෙදීම. ව්‍යුති බෙදීමත් පුතේ අපි ඊටාම හොඳින් හඳුනාගත යුතු හැඩයක්. ව්‍යුති 2.724 බෙදීම 2. එතකොට පහසු වෙන්නේ මම මේක ව්‍යුති 2.724 බෙදීම 2 කියලා යටින් ලියාගත්තොත් බොහොම පහසුවෙන් අපිට මේ ගාන අඳුර ගන්න පුළුවන්. ව්‍යුති 2ට දෙකේවා 1යි. ඒ කියන්නේ ව්‍යුති කියන්නේ ඍණ පුතේ ඍණ 1යි. සාමාන්‍ය දශම 7ට දෙවරක් 3 6යි. තුරු එකක් 12ට 6යි. 4ට දෙවරක් 2යි කියලා අපිට ගන්න පුළුවන් උත්තරය අපිට හම් වෙනවා ව්‍යුති 1.3යි 6යි 2 කියලා. කිසිම ගැටලුවක් නෑ. අපිට තියෙන ව්‍යුති සංඛ්‍යාවට බෙදන්න තියෙන සංඛ්‍යාවෙන් ගානට බෙදෙනවා. මෙතන බලන්න පුතේ ව්‍යුති 1.72යි එක බෙදීම 3. මම අර වගේම ලිව්වොත් ඉර උඩේ යට පහසු වෙන්න ඕන නිසා ව්‍යුති 1.72යි එක බෙදීම 3. දැන් පුතේ මෙතනදී ව්‍යුති 2 තියෙනකොට දෙකෙන් යාව කෙලිම බෙදලා යනවා. නමුත් මෙතන ව්‍යුති 3 තියෙන්නේ. මෙතන 3 තියෙන මෙතන ව්‍යුති 1 තියෙන්නේ. ව්‍යුති 1 3න් එකපාරට බෙදන්න බෑ. අපිට මෙයා ව්‍යුති 3ක් වුණොත් නම් එකපාරට බෙදන්න පුළුවන්. ඒ හින්දා අපි මෙයාට පුතේ අඩුපාඩුව දා ගන්නවා. ව්‍යුති 2ක් අඩු බව පේනවනේ 3 බවටපත් වෙන්න ඇතුල් කරනවා. පුතේ ව්‍යුති 2ක් ඇතුල් කරාම මෙයා ව්‍යුති 3 බවටපත් වෙනවා. ව්‍යුති 2ක් ඇතුල් වුණොත් අපේ ව්‍යුති පැත්තට හොඳින් මතක තියාගන්න අපේ දශම පැත්තට පුතේ පූර්ණ 2ක් ඇතුල් කරන්න ඕනේ. පූර්ණ 2ක්. පුතේ පූර්ණ 2 මට මෙතෙන්ට 7 ළඟින් ලියුවට වැඩක් නැහැ. එහෙනම් පූර්ණ 2 අනුව හැදෙන්නේ 2.72යි එක. එහෙනම් මට අලුත් සංඛ්‍යාවක් හැදෙනවා. ව්‍යුති 3ක් හැදෙනවා. මෙතන ව්‍යුති 2යි අපි ඇතුල් කරපු ව්‍යුති 2 තිබ්බ තිබුණු ව්‍යුති එකත් එක්ක ව්‍යුති 3ක් වෙනවා. අපිට හම් වෙනවා පුතේ එහා පැත්තෙන් 2.1 කොටස් දෙකක් 2.721 කියලා. දැන් මේ කොටස් දෙක වෙන වෙනම අපි මෙන්න මේ තුනෙන් බෙදමු. ව්‍යුති 3 බෙදුනහම අපිට හම් වෙනවා 1යි ආ ව්‍යුති කෙනෙක්. ඒ දෙකට 0.27ට 3 වරක් 9.27යි. දෙකට 3 නෑ 20කට 7යි. එහෙනම් පුතේ මෙන්න මේ දෙන්නව ගලපුවාම අපිට වෙනවා දශම තෙන් ඉස්සරහා මේ පැත්තේ පූර්ණ සංඛ්‍යාව බිඳුව වෙලා තියෙනවා. හැබැයි පුතේ පූර්ණ සංඛ්‍යාව ව්‍යුති 1 මේ පැත්තේ ඉන්නේ. ඉතින් අපිට පූර්ණාංශයට ව්‍යුති 1.9.7යි කියලා උත්තරේ තියන්න ඕනේ. හොඳින් අඳුර ගන්න එක. අපි මේ ඇතුල් කරපු දෙක අපිට 7 ළඟට ඇතුල් කළාට යා පූර්ණ සංඛ්‍යාවක්. හින්දා අපිට 2.721 කියලා තමයි යාව අරගන්න ඕනේ. හින්දා අපිට එයා පූර්ණ සංඛ්‍යාවක් හැටියට බෙදුවහම අපිට 0.907යි කියලා තමයි උත්තරේ වෙන්නේ. ඒතර මේ පූර්ණාංශයේ 0යි මෙතන අපිට පූර්ණාංශයට ව්‍යුති එකක් කියලා තියෙන හින්දා ඒ දෙන්න ගලපුවම පුතේ අපිට ව්‍යුති එකයි කියලා තමයි
උත්තරයට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඉතාමත්ම හොඳින් මේ ආකාර දෙකේම තියෙන හැඩ දෙක හඳුරගෙන විවෘති බෙදීමත් ඉතා හොඳින් පුරුදු වෙන්නට ඕනේ. අපි 2012 O-level ගන්න මේ පියවර 4න් පුතේ හොඳින් බලමු පුරුදු වෙන්න. පළවෙනි පියවර හැටියට අපි අර LG ඇතුළු කිරීමේ පියවර LG 0.735 පුතේ අපි ගුණ කිරීමෙන් ලකුණු වලට එකතු කිරීම දාන්නේ වර්ගමූල ලකුණක් තියෙනවා නම් 2න් 1යි LG කියලා දාලායි අපි සංඛ්‍යාව ලියන්නේ. පුතේ ඉර යට කෙනෙක් අපි අඩු කිරීමක් හැටියට ලියන්නේ. යට වර්ගයක් තියෙනවා නම් අපි 2යි LG කියලා දාන්නේ. පළවෙනි පියවර අපි ඒ විදිහට ඉවර කළා. දෙවෙනි පියවර තියෙන්නේ පූර්ණාංශ සහ දශමාංශ ගන්න පියවර. එහෙනම් පුතේ මේ එක් සංඛ්‍යාවට පූර්ණාංශයක් දශමාංශයක් හදා ගන්න ඕනේ. මම ඉස්සරම් පූර්ණාංශ ටික හදායම් දශම දිහා බලන්න තීරණය කරන්නේ. අපිට එක පූර්ණ සංඛ්‍යාවක් එන්නම් මට එකක් පස්සට යන්න ඕනේ. ඒ කියන්නේ පුතේ විවෘති එකයි කියලා පූර්ණාංශයක් හැදෙනවා. තන දෙකෙන් එක වැඩි කිරීම කියලා අපි දෙකෙන් එක LG තියෙන තැනකට දාන්නේ. පුතේ මෙතනත් මම දශමික ගාවට ගියොත් පූර්ණ සංඛ්‍යා දෙකක් පේනවා. මට එකක් බවට පත් කරන්න ඉස්සරහට යන්න වෙන හින්දා මම 1.0 කියලා දාන්න වෙනවා. මෙතනදී අපි පස්සට ගියේ හින්දා විවෘති 1.0 දැම්මා. මෙතනදී පුතේ අපි ඉස්සරහට ආවෙ හින්දා 1.0 දැම්මා. ඍණ දෙක ගුණ කිරීම. මෙතන පුතේ දශමික ගාවට ගියොත් අපිට වෙනවා පූර්ණ සංඛ්‍යා එකක් තියෙනවා නම් අපිට කිසිම දෙයක් කරන්න නැත්නම් 0.0 කියලා දාන්න ඕනේ පේනවනේ අපිට ඊතලයෙන් දශමික එහාට මෙහාට ගෙනියන්න ඕනේ නැහැ. එහෙනම් 0.0 පූර්ණාංශය. දැන් අපි ලඝු වගුවෙන් මෙයාව හොයන්න ඕනේ. පුතේ එහෙනම් 73 කෙලින් බලන්න වෙනවා. ඊළඟ 5 කෙලින් උඩ ඉඳන් බැලුවාම අපිට එන සංඛ්‍යාව 8යි 6යි 6යි 3. මෙතන පුතේ අපිට 52 කෙලින් බලන්න වෙන්නේ 6 බලන්න වෙනවා. එතකොට පුතාලට ඒ සංඛ්‍යාව වෙන්නේ 7යි 2යි 1යි බිඳුව. හැබැයි පුතේ අපිට 2 බලන්න වෙනවා. 2 බලන්නේ මධ්‍යන්තර තීරුවෙන් බලලා 2 ගාවට එන්නේ අපිට උත්තරයටත් 2. එනම් පුතේ අර කලින් උත්තරයට එකතු කළාම අපිට උත්තරය හම්බ වෙනවා 7යි 2යි 1යි 2 කියලා. 18 4 බලන්න තියෙන්නේ 18 කෙලින් බලලා 4 බැලුවම අපිට කෙලින් උත්තරය ගන්න පුළුවන් 2යි 6යි 4යි 8 කියලා 2යි 6යි 4යි 8 කියලා. හොඳයි. පළවෙනි පියවර ඉවරයි. දෙවෙනි පියවර පූර්ණ දශමාංශ පියවර ඉවරයි. පුතේ දැන් අපි සුළු කිරීමේ පියවරට යනවා. තුන්වෙනි පියවර. පුතේ පළවෙනි සංඛ්‍යාව සුළු කරන්න දෙයක් නැහැ. දෙවෙනි සංඛ්‍යාව අපිට දෙකෙන් බෙදන්න වෙලා තියෙනවා. කිසිම විදිහකට ගැටලුවක් නැහැ මේ දශම සංඛ්‍යාවත් දෙකෙන් බෙදන්න තියෙන්නේ. අපි ළඟම 0.0 පුතේ 14 දෙවරක් 8 16යි ඉතුරු 1ක් 12 දෙවරක් 6යි එකට 0යි 12 දෙවරක් 6යි. මේවා දෙකෙන් වැඩි කරන්න තියෙන පුතේ. දෙකෙන් වැඩි කරමු දෙවරක් 8 16න් 6 දානවා. එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි 1යි 9යි. දෙවරක් 6 12න් 2 දානවා. එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. සරල බිඳුවයි. පුතේ දශම ස්ථාන 1යි 2යි 3යි 4යි නම් මෙතන දශම ස්ථාන 4 ඉන්න මෙතන බිඳුවයි තමයි එන්නේ. එහෙනම් අපිට මෙන්න මේ සංඛ්‍යා ටික එන්නේ. විවෘති 1.8යි 6යි 6යි 3 ධන අපිට උත්තරය තියෙනවා 0.8යි 6යි 0.6 ඍණ මෙතන උත්තරය තියෙනවා 0.5යි 2යි 9යි 6 කියලා. එහෙනම් මම මේ දෙන්නා එකතු කරන්න ඕනේ. විවෘති 1.8යි 6යි 6යි 3ට 0.8යි 6යි 0.6 එකතු වෙන්න තියෙන්නේ 9යි 6යි 12න් 2 දාන එකක් ඉතුරුයි 8ට 16ක 10න් 7 දානවා එකක් ඉතුරුයි අන්න ඒක ධන එකක් පුතේ ධන එකයි විවෘති එකයි ආවම උත්තරේ බිඳුවටපත් වෙනවා මෙන්න මේ උත්තරෙන් අපි මෙන්න මේව අඩු කරන්න ඕනේ නම් 0.7යි 2යි 6යි 9න් අපිට අඩු කරන්න වෙනවා 0.5යි 2යි 9යි 6
9න් 6ක් 3යි 6න් 9ක් අඩු කරන්න බෑ පුතේ මෙතන එකක් ගන්න වෙනවා. ඒත් 16න් 9ක් ගියාම අපි දන්නවා 7යි කියලා. මෙතන එකක් ඉතුරුනේ 1න් 2ක් අඩු කරන්න බෑ පුතේ 11න් 2ක් ගියාම 9යි. එතකොට මෙතන 6ක් ඉතුරුයි 6න් 5ක් 1යි. ඒක බිඳුවයි. මෙන්න අපිට තුන්වෙනි පියවරේ අන්තිම උත්තරය. අපි මෙන්න මේ උත්තරේ තමයි හතරවෙනි පියවරේ ප්‍රතිලෝම ගාවට ගෙනියන්නේ. අපි අවලියන්නේ ඇන්ටිලොග් කියලා. ඒ ඇන්ටිලොග් 0.19773. ඉතින් අපි දන්නවා දශම කොටස විතරයි ප්‍රතිලෝම බලන්නේ. මෙතන බිඳුව තියෙන කැතුවක් එන්නෙම නැහැ. මෙතන ඉලක්කමක් තිබුණත් පූර්ණාංශ ඉලක්කමක් හැටියට තිබ්බත් පුතේ බලන්නේ දශම කොටස විතරයි කියලා දන්නවා. එහෙනම් 1.973 අපි දැන් ලඝු වගුවේ ඇතුලෙන් හොයන්න ඕනේ. හොයලා පිට කවුද ඉන්නේ කියලා බලන්න ඕනේ. 1.973 ලඝු වගුවේ ඇතුලෙන් ඉන්නවා පුතාලට. 15 7 එයා ඉන්නවා. 15 7 එයා ඉන්නවා පුතේ. මතක තියාගන්න අපිට ඉන්නේ එයා 14ක් අඩු කෙනෙක්. එහෙමනම් 14 අපිට හොයන්න වෙනවා මධ්‍යන්තර තීරුවේ. 14 තියෙන්නේ පුතේ මධ්‍යන්තරේ 5 කෙරෙහි. එහෙනම් අපිට 1යි 5යි 7යි 5 කියන ඉලක්කම් ටික ඇවිල්ලා තියෙනවා. හැබැයි පුතේ දශමතිත අපි දන්නවා අනිවාර්යයෙන්ම පූර්ණාංශ වලින් මෙතෙන්දී. අනිවාර්යයෙන්ම ප්‍රතිලක බැලුවහම මෙතෙන්ට එන්නේ. ඒ පූර්ණාංශ දිහා බැලුවහම බිඳුව. ඒකෙන් දශමතිත කොහාටවත් ගෙනියන්න ඕනේ නැහැ කියන එකයි. එහෙනම් අපි යට උත්තරය ඇටියට බාර ගන්නවා. හොඳයි පුතේ. මෙන්න මේ විදිහට මේ සරල පියවර 4 ඔස්සේ ඉතා හොඳින් ලඝු ගණන් වලට ඇතුල් වෙන්නට පුරුදු වුණාම බොහොම පහසුවෙන් විභාග ගන්න ඇතුලේ අපිට ඕන කරන ලකුණු ටික ලබා ගන්න පුළුවන් ලඝු ගණන් වෙනුවෙන්. දැන් හැම දිනකටම මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට ලඝු ගණන්ට හුරු වෙමින් ලඝු ගණන් ඉතා හොඳින් සාර්ථක කරගන්නත් ප්‍රාර්ථනා කරනවා. අපි අලුත් වීඩියෝකින් අලුත් පාඩමකින් ආයෙත් හම්බ වෙමු.